समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्षदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता। साधु साधु साधु। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। साधु साधु साधु। यथा हि अंग संभारा होति सद्दारतो इति एवं कंदेषु सत्तेषु होति सत्तोति सम्मुतीति। साधु साधु साधु। ධර්මානුශාසනාවේ සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පින්වතුන් ප්‍රමුඛ ධර්ම ශ්‍රවණාබිලාසී සදහැවර පින්වතුනි, තථාගත බුදු පියාණන් වහන්සේ දේශනා කළ දේශනා අපි බුද්ධ භාෂිතය වශයෙන් පාවිච්චි කරනු ලබනවා. සරියුත් මොගලන් පරම්පරානුපාත නික්ලේශී උත්තමයන් වහන්සේලා ඒ අසුරින් කරපු පැහැදිලි කිරීම ශ්‍රාවක භාෂිත වශයෙන් පාවිච්චි කරනු ලබනවා. ශ්‍රාවකයන් පමණක් නෙමෙයි ශ්‍රාවිකාවනොත් ඉදලා තිබෙනවා. ඒ නිසා සංයුත්ත නිකාය තුළ පවතිනවා භික්ඛුණී වග්ගය කියලා වෙනම එකක්. ඒ ඔවුන්ට ඇති වුණා වූ අදහසක් හෝ ඔවුන්ගේ කරුණු පැහැදිලි කිරීමක් විස්තර කරන දේශනා. ඒක තියෙනවා සූත්‍ර දේශනා 10ක් 12ක් මට මතක ආකාරයක එක නම් වලින්. ඒ බඳු එකක අතීත සිද්ධිය විවරණය කරන්නට නෙවෙයි මම මේ ගාථාව ගත්තේ. එහි අදාළ ධර්ම කරුණු වල අපට අදාළත්වය හොයාගන්නට. සම්මෙම සූත්‍රයට කියන නම වජිරා. අදත් වජිරා කියන නම කාන්තාවන්ට යදෙනවා. එදත් වජිරා කියලා භික්ෂුණියක් තමයි ඉඳලා තිබෙන්නේ. මේ වජිරා භික්ෂුණිය පින්නපාත කළ වළඳලා ගහක්කට දිවායු වෙරණියට විවේකයෙන් වැඩ ඉන්න වෙලාවට තමයි අදහසක් ඇති වෙලා තිබෙන්නේ. ඒක සාමාන්‍යයෙන් මාර්යා ආවා කියලා තමයි කියලා දෙන්නේ. නමුත් ඉතින් ඕක එහෙම පුද්ගලයෙක් ආවද එහෙම නැත්නම් මේ ගමනට බාධා කරන්න මාර සංකල්පයක් ඇති වුණාද කියලා අපි විවාද කරන්න ඕන නෑ. කෙනෙක් මිය ගියන් පස්සේ ගෙදර ඉන්නකොට එකපාරට කටහඬ ඇහෙනවා මිය ගිය පුද්ගලයාගේ. තාත්තා අම්මා කතා කළා වගේ. ඒ අම්මා තාත්තා ආව නෙවෙයි. Tamanට අර සිතුවිල්ලක් පහළ වෙනකොට කටහඬ පහළ වුණා වගේ ඇහෙනවා ඇත්තටම. දවල්ටත් ඔය තියෙන දේවල් ඇහෙන්නේ සිතුවිල්ලක් පහළ වුණාම ඒ වගේ සිතුවිල්ලක් පහළ වෙන්න පුළුවන් ඉස්සරහා යතු නැතුව එතකොටත් ඇහෙන්න පුළුවන්. අන්න ඒ වගේ මේ ගමන බාධා කරන්න ඇති වුණා වූ මාර සිතුවිල්ලක් වෙන්නත් පුළුවන් මේ කාරණේ. ප්‍රශ්නයක් ඇහුවයි කියලා තිබෙනවා. වජිරා භික්ෂුණියගෙන්. ඒ වටපිට බලනවා කොහෙන්ද මේ සද්දය ඇහුනේ? ඇහිච්ච දිහක් නැහැ. එහෙනම් ඒක මායාවේ අදහසක් කියලා හිතාන තමයි මේ පිළිතුරු දේශනාව නැත්තම් මේ කාරණාව පැහැදිලි වෙන්නේ. කේනායම් පකතෝ සත්තා කුවං සත්තස්ස කාරකෝ කුවං සත්තෝ සමුප්පන්නෝ කුවං සත්තෝ නිරුජ්ජති. ඔන්න ප්‍රශ්න වෙලා. කොහොමද මේ සත්වයා හටගත්තේ? කවුද මේ සත්වයා කරපු කෙනා? කොහොමද මේ සත්වයා හටගත්තේ? කොහොමද සත්වයා නැති වෙන්නේ, නිරුද්ධ වෙන්නේ? මාර්යා සත්වයක් ගැන කතා කරනවා. ඈ මොකද කියන්නේ? අතකෝ වජිරා භික්ඛුණිය ආයතද හොසි. වජිරා භික්ෂුණිය මෙහෙම කල්පනා කරනවා. කොනකහං මනුස්සෝවා අමනුස්සෝවා ගාථාය භාසති. කවුද මේ මනුස්සෙක්ද අමනුස්සෙක්ද මේ ගාථාවක් කියන්නේ? අතකෝ වජිරා භික්ඛුණිය ඒතද හොසි. මාරෝකෝ අයම් පාපි
මම බයං යම් විතත්තං ලෝමහංසෝ උප්පාදතු කාමෝ. මේ මායя මාව බය ගන්න මගේ ලොමු ගහඳවන්න රහසක් ඇති කරන්න තමයි මේ සමාධිය කඩන්න. සමාධින් වාචේතු කාමෝ. ගාතම් බාසති. එහෙම තේරුම් ගත්තයි කියලා තියෙනවා. අතකෝ වජිරා භික්ඛුනි මාරෝ අයම් පාපිම හිතා ඉති විදිත්වා. වජිරා භික්ෂුණිය මේ මායයයි කියලා දැනගෙන පාපිමත්තං ගාතාහි අජ්ජ පච්චාබාසි. මේ පාපී මායයට ඇය ඝාතාවකින් මෙසේ වදාලා. කින්නු සත්තෝති පච්චේසි මාරදිට්ඨි ගතෝ නුහං. තොතේ මොකද ඒ කියන්නේ? කොහොමද සතෙක් කියලා හිතන්නේ? ඒක මාර වන්දනයක් මාර මතයක් නේද? එහෙම අහනවා. සතෙක් කියලා හිතන්නේ මාර බන්ධනයක් නේද කියලා. සුද්ධ සංඛාර පුඤ්ජය නයිද සත්තුපලබ්බති. මේක සංඛාර පුඤ්ජයක්. සංඛාරයන්ගේ එකතුවක්. සතෙක් කියලා කියන්න බෑ. නමුත් වර්තමානයේ ආරම්භ බැලුවොත් අපිට අපි හැමෝම සත්ත්ව සංඥාවේ ඉන්නේ. පුනර්භවය සම්බන්ධයෙන් ගත්කල අපි සත්වය පරලෝ යනවා කියලා කල්පනා කරන්නේ. ඒ නිසා මේ සත්පුද්ගල සංඥාව අපට ඇත්ත වුණාට ගැඹුරින් නිර්වචනය කර බැලීමේදී ඒක ඇත්තක් නෙවෙයි. අන්න ඒක අපි හොයාගන්න වෙනවා. ඒකෙන් සත්වයක් නැහැ කියා හිතියට වාද කෙරුවට හරියන්නේ නැහැ. සම්මත මට්ටමේ පුද්ගලයෙක් වශයෙන් මවද පියාද ගුරුවරයාද Tamanගේ භූමිකාවක් පවතිනවා. ඒ භූමිකාව තුළ කරෙන්න ඕන යහපත් යුතුයකම් සියල්ල කෙරෙන්න ඕන. නමුත් ඊට එහාට බුදු සමයේ ගැඹුර වටහා ගැනීමට නම් අප පිළිබඳ ගැඹුරු විවරණයක දෙන්න වෙනවා. අපේ මේ සතා පිළිබඳව තේරුම් ගන්න. මේකට හොඳ උදාහරණයක් ඒ භික්ෂුණී ඊට පස්සේ පෙන්වලා තිබෙනවා. බලන්න. යතාහි අංග සම්බාරෝ හෝති සද්දා රතෝ ඉති. මේ එදා නම් මේකට ගන්න වෙන්නේ අස්වකරත්වය හරි රතයක්. නමුත් අද නම් ගන්න වෙන්නේ වර්තමානයේ තියෙන රතයක්. එදා රතේ අතහැරලා අද රතයක් අපි ගනිමු. ටයර් තිබෙනවා. එහෙම නැත්නම් වහලය තිබෙනවා. ෆ්ලෝර් බෝඩ් ඩෑෂ්බෝඩ් කියලා තියෙනවා. සීට් තිබෙනවා. එන්ජින් එක තිබෙනවා. නොඑක කාරණා. අංග සම්භාරෝ මේ සාව එකතු කරගත්තාම මේ අංග සමූහයට රතය කියලා කියනවා. දැන් රතේ හෙව්වොත් මේ එක එක කෑල්ල බෙදාගෙන ගිහලා රතයක් හොයන්න හම්බ වෙන්නේ නැහැ. එකතුවට රතය කියලා කියනවා. ඒ උදාහරණයක් වෙනලා තියෙන්නේ. යම්සේ අංග ගොඩක් එකතු කරලා හදපු උපකරණයකට රතය කියලා කියනවාද? ඒවම් කන්දේසු සත්‍යේසු. අන්න ඒ වගේ ස්කන්ධයන්ගෙන් හටගත්ත නිසා ස්කන්ධ සමූහයකින් හටගත්ත නිසා සෝති සත්තෝති සත්‍යය කියලා සම්මුතියක් තියෙනවා කියලා කියන්නේ. තේරුම් ගන්න ඕන කාරණා. එතකොට තව ටිකක් එහාට පැහැදිලි කරනකොට මේක පැහැදිලි කරන කාරණේකුත් තියෙනවා. අපි ඒකත් අරන් බලමු. මොකක්ද ඒ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ කියලා. දුක්ඛමේවහි සම්බෝති දුක්ඛං නිට්ඨති චේතිච නාඤ්ඤත්‍ර දුක්ඛ සම්බෝති නාඤ්ඤත්‍ර දුක්ඛ නිරුජ්ජති. ඔන්න ඇත්ත කතාව කියලා තියෙනවා. දුකම හට ගන්නවා. දුකම පවතිනවා. දුකම හට ගන්නවා දුකම නිරුද්ධ වෙනවා. එතකොට පුද්ගලයෙක් ගැන කතාවක් නැහැ. දුකම හට ගන්නවා දුකම පවතිනවා දුකම හට ගන්නවා දුක නිරුද්ධ වෙනවා කියලා කෙටියෙන් මේ කියන්නේ. දැන් මේකට සමගාමී යන්න පුළුවන් පදයක් මට හමු වෙනවා. මහණෙනි මම එදත් අදත් ඉදිරියටත් දුකත් හේතුවත් නැතුව තනත් මාර්ගයක් දේශනා කරමි. එතකොට අපිට ලෝකේ පුද්ගලයෙක් හිටියට අපි පුද්ගලයෙක් වුණාට බුදුන්ගේ ධර්ම දේශනාව තුළ පුද්ගලයෙක් ගැන මේ කතා කරන්නේ. දුකම හට ගන්නවා දුකම නැති වෙනවා. එතකොට සතෙක් හට ගැනීමක් ගැන කතාවක් නැහැ නේ. මේ ධර්ම කරුණු ටික තමයි විග්‍රහ වෙන්න ඕනකමක් තිබෙන්නේ. මාර්යා අහනවා සතෙක් ගැන ඒ කතා කරනවා මේක ස්කන්ධ පුඤ්ජයක්. ස්කන්ධයන්ගේ හටගත්ත නිසා ඒකට සත්‍යය කියලා සම්මුතියක් අන්න. නැත්තේ නෑ. සෝති සත්තෝති සම්මුති. සත්ව සම්මුතියක් පවතිනවා. එහෙනම් මේ
මේ ගාථා ටිකේ විග්‍රහය අපි තව ටිකක් එහාට ඊට පස්සේ හොයන්න වෙනවා. මේ ගාථා තුන මම පාලියෙන් මතක් කළේ සිංහලට අරගෙන මේ කාරණාව තමයි ධර්මදේශනාවේ තේමාව වඩපත් වෙන්නේ. දැන් එහනවා සත්‍යෙක් ඉන්නවා කියලා හිතනවා නේද? ඒක මාර සංකල්පයක් නේ. ඒක මාරයාගේ මයිලක් විතරයි. මොකද්ද මේකේ පවතින්නේ? මේක ස්කන්ධ පුඤ්ජයක් සමූහයක්. අන්න ස්කන්ධ කතාවකට එනවා. අන්න මේ ස්කන්ධ කතාව අපි එදා දෙයක් විදිහට නෙවෙයි තේරුම් ගන්න ඕන අද දෙයක් විදිහට. මෙන්න මෙතනදී තමයි අපට බුදු සමයේ අපට අනුගමනීය ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වෙන්න අවශ්‍ය ගැඹුරට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් වෙන්නේ. අපිත් මේ මෞකසින් බිහිවි ජීවිතාසන දක්වා ජීවත් වෙන ඊට පස්සේ මෙහෙම පරලෝට යන සතෙක් ගැන හිතුවොත් එහෙම අපටත් තේරුම් ගන්න වෙන්නේ. ඔබ අවමගුල් උත්සවයට සහභාගී වෙලා ඇති. ඔබ සමහරට අවමගුල් ලක්සිදුණෙන් පසු ඒ මල සිරුර ඔසවාගෙන ගොස් ඇති. සමහරට රෝගියෙකුට වශයෙන් උපස්ථාන කරමින් සිටියේදී තිබෙන සැහැල්ලු බවට වඩා මල සිරුර බර බව ඔබට තේරෙවි. වෑයම් ගන්නවකින් හරි. එතකොට තිබුණු ඔබ දැක්ක සීල උපකරණ එතන තිබේවි. නමුත් පරලෝ යාමක් ගැන කතා කරනවා. ඔබත් හිතනවා කවුරු හරි මොනවා හරි ගියයි කියලා. කයෙන් නම් මොකක්වත්ම ගියේ නැහැ. ඒක ආදාහනේ භූම දානය කරනවා. කය උදව් කරගත්තා වූ ගුණගෙන එකතු කරගත්තා වූ ශක්තියක්. කර්ම ශක්තිය කියලා අපි කතා කරනවා. මේක අනාගත ඵලයක් හදලා දෙනවා. ශක්තියක් කියවට ඒක ද්‍රව්‍යම දෙයක් නෙවෙයි. එසා අපෙනුත් අහනවා කවුද යන්නේ මොනවද යන්නේ පරලෝට කියලා. මරුණාම. මේ උත්තරේ දීලා තියෙන්නේ. ඒක තේරුම් ගන්න හේතුඵල වශයෙන් හොයාගන්න වෙනවා. ඒක තේරුම් ගන්නට මේ ස්කන්ධ පුඤ්ජය පුඤ්ජයක් විතරයි මේක. ඒක උපකරණ කෑලි ගොඩක් එකතු කරලා හදපුවම වාහනයක් රථයක් කියනවා වගේ ස්කන්ධයන්ගෙන් හටගත්ත සත්‍යයට සත්ත්ව සම්මුතියක් තියෙනවායි කියලා තියෙනවා. ස්කන්ධයන්ගෙන් හට ගැනීම මොකද්ද කියලා හොයන්න වෙනවා. ඒක තුළ තමයි දුකම හටගනි, දුකම නිරුද්ධ වෙන්නේ, දුකම පවතී කියන එක විග්‍රහ කරගන්න වෙන්නේ. ඔක කායා දුක්ඛා කියන්නේ නැහනේ. ඝන කායෝ දුක්ඛා කියලා කියන්නේත් නැහැ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. අර පංච උපාදානස්කන්ධය නම් වූ කාරණේනේ බුදු සමයේ දුක කියලා පෙන්වන්නේ. එහෙනම් අන්න ඒක තමයි මේ වජිරා සූත්‍රයේ මේ කන්ද පදයෙන් පැහැදිලි කරලා තිබෙන්නේ. වජිරාටත් තියෙන ස්කන්ධ, එදා හිටපු අනිත්‍යයටත් පවතින ස්කන්ධ, තථාගත දේශනාවට ගන්නවගත් කල ඔබ මට පවතින්නේ ස්කන්ධ. ස්කන්ධ යන සමූහයට නමක්. නමුත් අතින් නැල්ලිය ඇති දෙයක් නන් නෙවෙයි. දැන් ඔබට ඝන කයක් නිසා එක අතකින් අල්ලන්න පුළුවන්. ඒක රූප කියන්නේ කය කියලා හිතුවොත් එහෙම. නමුත් සත්ත්ව විග්‍රහය තුළ පවතිනවා නේද අණ්ඩජ ජලාබුජ සංසේදජ ඕපපාතික කියලා පද හතරක්. පාසල් අධ්‍යාපන ඉගෙනගෙන තියෙනවා නේද බිත්තරයෙන් උපදිනවා අණ්ඩජ කියලා. අපි වගේ මවකුසකින් බිහිවෙන එක වැදෑමක් තුළ හැදිලා ඉඳලා ජලාබුජ කියනවා නේද? පිළවා කියන වචනින් හරි ඔය කුණු කොට වල නැත්තම් පළතුරු ගෙඩියකම හද ගන්නා වූ සත්වයාට සංසේදජ කියලා කියනවා නේද? මේ සත්ත්ව කොටස තුනම අපේ ඇහැට ගෝචර කරන්න පුළුවන්. ධර්මයේ සඳහන් පරිදි නම් ද්‍රව්‍ය සංඛ්‍යාත පඨවියාපෝ තේජෝ වායු හතරෙන් නිර්මාණය වෙන්නේ. ඕපපාතික. ඕපපාතික කියන්නේ අතින් අල්ලන්න පුළුවන් රූප තියන අය නෙමෙයි. වණපතේ සඳහන් කරලා තිබුණාට අම ගහක් යට ඉඳලා හම්බ වුණා කියලා අම්බපාලිය ඒක කතා කරන වෙන දෙයක් වෙන්න පුළුවන් එකෙන් කියන්නේ. අදත් ඉතින් ඔය සමහර බංකු යට සමහර පාසල් වල සමහර බස් සීට් අස්සේ සමහර කැලෑවල සමහර ඩස්බින් වල හම්බ වෙන්නේ දරුවෝ. ඒ ඕපපාතිකද? කවුරු හරි අකරදැබ්බයකට මුහුණ දීලා දරුවා පෝෂණය කරන්න දෙනවා දාලා ගියාපුවාම. මව කුසක හැදුන්නේ නැත්තම් දරුවෙක් නැහැ නේද? එහෙනම් ඒ අඹ ගහයට හම්බ වෙන අයටත් එහෙම වෙන්න ඕන. ජීවක කුමාරයා හම්බුනායි කියලා කියන පුච්චිච්ච වැදෑමක් ඇතුලේ ඉඳලානේ මැරෙන්නේ නැතුව. ඕපපාතික කියන්නේ එහෙම ගහක් ඇටින්ලා හම්බ වෙන දරුවෙකුට නෙවෙයි. ඒ ඝනකයක් හැදෙන්න රහිත සත්ත්ව කොටස තියෙනවා. ඒක තමයි ඕපපාතික උපදිනා සත්‍යයක් ඇත කියලා බුදුන් වහන්සේ දසවස්තුක සම්මාදිට්ඨිය දේශනා කළේ.
ඒ අයටත් කන්ද තියෙනවා. කන්ද 4ක් නෙමෙයි 5ම තියෙනවා. ඒ නිසා අපි දකිනවා പ്രേත භූත කියන වචන, දේව කියන වචනේ, බ්‍රහ්ම කියන වචනේ අපි කවදාවත් දැකලා නැහැ. කනකයක් අන්නේ ඇයටයි ඕපපාතික කියලා කියන්නේ. නමුත් මේ ඕපපාතික සත්‍යයත් ඕපපාතික නොවන සත්‍යයත් හැමෝම ස්කන්ධ පහක්. මෙන්න මේක අපිට ගලප ගන්න බැරි වෙනවා ස්කන්ධ කියන්නේ රූප කියලා ශරීරය කියලා ගත්තාම. මොකද බාලපඬිත එක සූත්‍රයක සඳහන් වෙනවා බුදුන් වහන්සේ හමු වෙච්ච දෙවියන් කතා කරලා අපි මේ සක්කායෙන් නිදිලා ඉන්නේ කියලා හිතන් හිටියට අපිත් මේ සක්කාය තුල නේද ඉන්නේ කියලා දෙවියෝ ප්‍රකාශ කරනවා. බඹලෝ ප්‍රාර්ථනා කරන්න එපා එතනත් සක්කාය තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාහරනවා. විලාන සූත්‍රයේ. එතකොට සක්කාය කියන්නේ මේකයි නම් එහෙත් අපිට ඝනකයක් තියෙනවා කියලා කියන්නේ. එතකොට ඕපාතික කියන වචනේ බොරු කරන්න වෙනවා. නෑ. සක්කාය හේවත් පංච උපාදානස්කන්ධයේ ඝනකයක් තුලත් පවතින්න පුළුවන්. ඝනකයක් නැතුවත් පවතින්න පුළුවන්. කායට සිතක් නැතුව පවතින්න පුළුවන්. නමුත් කායට සිතක් නැතුව පවතින්න බෑ. සිතට කායක් නැතුව පවතින්න පුළුවන්. ඒ ඕපපාතික සිත් හතය කියලා කියන්නේ කයක් ඝනකයක් නැති සිත්වල පැවැත්මක්. එහෙම ගත්තාම අපිට සුති ප්‍රසන්න පිළිබඳ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ස්කන්ධ පිළිබඳ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. නමුත් අපිට පෙනෙන මට්ටමින් පාසල් මට්ටමින් පාඩම් කරලා අපි මේවා පාඩම් කරගත්තාම මේ මතෙම හිටියමයි තේරුම් ගන්න බැරි. ඒ නිසා කන්ද ගැන කතා කරනකොට අපායෙත් පංච උපාදානස්කන්ධය, මනුස්ස ලෝකෙත් පංච උපාදානස්කන්ධය, දිව්‍ය ලෝකෙත් පංච උපාදානස්කන්ධය, බ්‍රහ්ම ලෝකෙත් පංච උපාදානස්කන්ධය. අණ්ඩජ දලාබුදු සංසේද විතරක් නෙවෙයි ඕපපාතිකවත් ආයතන පංච උපාදානස්කන්ධය. නමුත් මේක විවරය කරන්න අපිට බැරි වෙනවා අපේ ධර්ම විග්‍රහය තුළ මේ පංචස්කන්ධ විග්‍රහයේදී වේදනා සංඥා සංකාර නාම කොට දාලා රූප පඨවි ආපෝ තේජෝ ශරීරය කියන්න ගියොත්. මෙතන තමයි අපි මේ ආර්ය පුද්ගලයන්ගෙන් හිස්ව සමාජයක් බවට පත් වෙන්න ධර්මය අනුගමනය කරන්න බැරි දෙයක් බවට පත් වෙන්න මුල් වුණා වූ මූලික වරද වශයෙන් මම දකින්නේ. මොකද ඒකට මම හේතුවක් ඉදිරිපත් කරනවා. සාමාන්‍යයෙන් අපි උපකල්පනය කරමුකෝ කය කියන්නේ රූප කියලා නැත්නම් පඨවි ආපෝ රූප කියලා. හොඳයි. මෙහෙම කල්පනා කරලා බලන්න. රූප තණ්හා කියන්නේ මොනවද? ශබ්ද තණ්හා කියන්නේ මොනවද? ගන්ධ තණ්හා කියන්නේ මොනවද? දොරවල් හයට හමු වෙන අරමුණට ඇති වෙන ඇලීමට තමයි තණ්හා කියලා කියන්නේ. ඇස කන නාසය දිවකය දොරවල් හයක් සිත හමු වෙන දේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම. එතකොට රූප කියන්නේ ශරීරයේද? බාහිර තියෙන දේක ස්වરૂපය සිතට ගත්තාම රූප රූපය. බාහිර තියෙන ශබ්දයක් සිතේ පහළ වුණාම ශබ්ද රූපය. බාහිර ගන්ධයක් දැනෙනවා ගන්ධ රූපය. ඒක සිතේ පහළ වෙන අරමුණක්. එතකොට රූප කියන්නේ අරමුණ නේද? අරමුණට තියෙන තණ්හාව නේද රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම තණ්හා කියන්නේ. මේ තණ්හාය නැති කරන්න ඕනේ දුකින් මිදෙන්න. එතකොට මේ තණ්හායට ගලප ගන්න බැරි වුණාම පංචස්කන්ධේ රූප කියන්නේ ශරීරය කියලා එයාට බෑ නේද මේ තණ්හාය නැති කරන මේ හාය නැති කරන පාරකට එන්න. මේ අමාරුවේ නේද අපි වැටිලා තියෙන්නේ. අන්න එකයි තේරුම් ගන්න ඕන කොහොමද තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට අපට මේ වජිරා භික්ෂුණිය පැහැදිලි කරන්නා වූ කන්ද පුංචය, ස්කන්ධ පුංජය වජිරා භික්ෂුණිය ගාව විතරක් නෙමෙයි. එදා හිටපු අය ගාව විතරක් නෙමෙයි. අපේ කය පාලනය කරන්නා වූ මේ ස්කන්ධ පුංචකයේ පුංජය තේරුම් ගන්න වෙනවා. දැන් සමහරු කතා කරන හැටියට රූපේ මෙහෙ තියලා වේදනා සංඥා සංකාර හතර තමයි පරලෝකෙහින් තියෙන්නේ. නෑ. පංච උපාදානස්කන්ධේම අතහැරිලා. එතකොට පංච උපාදානස්කන්ධේම ශරීරය තුල වැඩ කරලා තියෙන්නේ. ශරීරය පාලනය කරලා තියෙන්නේ පංච උපාදානස්කන්ධය විසින්. ඒක නැති වුණාම ශරීරයට කරන්න පුළුවන් දෙයක් නෑ. නමුත් පංච උපාදානස්කන්ධේ පහළ වෙන්න ශරීරයම ඕන නෑ. නිකනොත් පහළ වෙන්න පුළුවන්. අර වච්චගොත්ත පිරිවැජියා උපාදානය ගැන ප්‍රශ්න කරපුවාම බුදුරජාණන් වහන්සේ උපමාවකින් පෙන්නනවා. වච්චගොත්තේනි ගිනිදල් ඉහළට යන්නේ කොහොමද? ස්වාමීනි ගිනිදල් ඉහළට යන්නේ වාතය අල්ලගෙන. නැත්තම් රික්තකයක් තුළ වාතය නැත්නම් ගිනිදල් වලට පවතින්නත් බෑ ඉහළ යන්නත් බෑනේ. වාතය අල්ලගෙන ඉහළට යන්නේ. අන්න වගේ සත්‍යය පවතින්නේ උපාදානය අල්ලගෙන කියලා තියෙන්නේ.
පඨවි ආපෝ තේජෝ අල්ලගෙන කියලා නැහැ. ඒ නිසා මේ උපාදානය නම් වූ කාරණාව තුළ තමයි මේ සසරේ පැවැත්ම දුකින් මිදීමට අවශ්‍ය කරුණු අවබෝධ කරගන්නත් ඕන. නමුත් උපාදාන පැහැදිලි කරන්නේ ස්කන්ධ මුල් කොටගෙන ඇරුණාම කය මුල් කොටගෙන නෙමෙයි. උපාදාන පැහැදිලි කරන්නේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගන්නා වූ අරමුණු මුල් කොටගෙන ඇරුණාම පුද්ගලයෙක් වශයෙන් නෙමෙයි. එහෙනම් පුඤ්ජයක් කියන්නේ සමූහයක් කියන එකනේ. ඒක තේරුම් ගන්න වෙනවා. අන්න එතන එතකොට ඒ ස්කන්ධ පහ තුළ තමයි දුකම හටගනී, දුකම පවතී, දුකම හටගනී, දුකම නිරුද්ධ වේ කියන පදේ පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. නැත්නම් අපිට ඒක පාවිච්චි කරන්න බැරුව යනවා. සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛ. වජිරාවික්ෂුණිය පැහැදිලි කරපු කාරණේ උදව් කරගෙන ඔබ තුල පාසල් අධ්‍යාපනයෙන් පාඩම් කරගත්ත වචනවල අර්ථ ඉක්මවා යමින් පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ තේරුම් ගන්න. එහෙම නැතුව තථාගතයන් වහන්සේ වදාළ සදහම් රස ගැඹුරට විඳින්න බෑ. පිනේ රස පිනේ විපාකයේ විඳින්න පුළුවන් වෙයි. ආයු වර්ණ සැප බල වශයෙන් මිනිසුන් අතර හෝ දෙවියන් අතර. නමුත් උපාදානයේ දුකින් මිදෙන්න පාරක් පෑදෙන්නේ නැහැ. මන්දයත් උපාදානය කියන එක කය තුල තියෙන දෙයක් නෙවෙයි, පව තුලක් තියෙන දෙයක්, පින තුලක් තියෙන දෙයක්, ධානය තුලක් තිබෙන දෙයක්. ඔබ තුල නෙවෙයි, ඒ සත්ත්ව කොට්ටාස තුල මේ කොට්ටාස තුන තුලම කාම රූප අරූප වත්‍රේම උපාදාන නම් වූ දෝෂය තුල තමයි මේ පැවැත්ම සිදු වෙන්නේ. එතකොට දුකින් මිදීම නම් වූ කාරණාව උපාදානයේ මුල් කොටගෙන තිබෙන දෙයක් නෙවෙයි. උපාදානෙන් මිදීම මුල් කොටගත්ත කාරණයක්. අන්නේ කරුණ අපට පුද්ගලයෙක් වශයෙන් සලකා බලා විවරණය කිරීම තුළ තේරුම් ගන්න බෑ. ඒ නිසා අපට මේ පිළිබඳව ටිකක් ගැඹුරු විස්තරයක් අවශ්‍ය වෙනවා. අනේ එතනදී ඔබ ටිකක් හොඳ පරිකල්පන ශක්තියකින් ඉන්න වෙනවා. පොතම කියන දේ හරි කියන්න හෝ කවුරු හරි කියපු දේ හරි කියන්නවට වඩා මේක හරියන්න කොහොමද වෙන්න ඕන කොහොමද කියලා ඔබට තේරුම් ගන්න. ඒ තමයි ඔබට උදව්වක් කරනවා. සංගතනිකාය තුළ පවතිනවා සත්තට්ඨාන කියලා සූත්‍රයක්. ඒක ස්ථාන 7ක දක්ෂතාවයේ තියෙන්නේ. නමුත් ඒකේ මේ ඊළඟට විග්‍රහ කිරීමේදී මේ පංචස්කන්ධ විග්‍රහය සඳහන් කරන්නේ මිනිස්සෙකුට වේදනා හයක් පහළ වෙනවා කියලා. වේදනා කියන්නේ හය තැනක රිදෙනවා කියන එක නෙවෙයි. සය ආකාර විඳින්න. ඒ වගේම මේක හඳුනා ගන්න සංඥාත් හයක් පහළ වෙනවායි කියලා. ඒ විතරක් නෙවෙයි, ඒ සංඥාවට අනුව සංකාරත් හයක් පහළ වෙනවායි කියලා. ඒ අනුව විතරක් නෙවෙයි, ඒක විඥාන හයකුත් පහළ වෙනවායි කියලා. දැන් විඥාන හය කොහෙද? චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. ඇසෙන් හට ගන්න සිත, කනින් හට ගන්න සිත, නාසයෙන් හට ගන්න සිත කියලා එහෙම සිංහලෙන් කියන්න පුළුවන්. සිතින් මොකද කළේ? සිතින් මොකද කළේ? වේදනාවයි, සංඥාවයි, සංකාරයයි ඒවැ කරපු දේවල් විශේෂයෙන් හඳුනාගත්තා. දැන් මේ වේදනා, සංඥා, සංකාර, විඥාන දරවල් හය නම් හටගන්නේ රූප හට ගන්නව ඇත්ත වෙන තැනකද? විද්වතුන්ගෙන්, පොතපත් ලියන අයගෙන්, විශ්වාස කරන අයගෙන් මම අහන ප්‍රශ්නේ. ඇසේ රූපයේ මුල් කොටගෙන නෙවෙයිද වේදනා, සංඥා, සංකාර හටගන්නේ? කනේ ශබ්ද රූපයේ මුල් කොටගෙන නෙවෙයිද වේදනා, සංඥා, සංකාර, විඥාන හටගන්නේ? රූප කියන්නේ ශරීරය කියලා ගත්තාම වේදනා, සංඥා, සංකාර වලට දොරවල් හයෙන් විඳින්නේ මොනවා කියලාද කියන්නේ කෙනෙක්? රූප කියලා පඨවි ආපෝ තේජෝ ශරීරය ගත්තොත් එහෙම එහෙනම් විඥාන හයට විඳින්න જાති නැහැ. නමුත් රූපය වේදනාවෙන් විඳ, රූප වේදනා දෙක සංඥාවෙන් හඳුනා, රූප වේදනා සංඥා තුනෙන් කරන දෙයට අනුව සංකාර වී, රූප වේදනා සංඥා සංකාර හතරෙන්ම කරපු දේ තමයි විඥාණයෙන් දැනගන්නේ. තනියෙන් විඥානයක් පහළ වෙන්නේ නැහැ. අර කිදු කාරණා ටික දැන ගැනීම. ඒ ටික නිසා ඒ ටික දැනගන්නයි විඥානය පහළ වෙන්න ඕන. දැන් මේ පස්දොර මුල් කොට ගත්තා වූ විඥාන 6ක් 5ක් සහ මනෝද්වාරික විඥානයක් පහළ නිසා අපට සවිඥානික
සවිඥානික කියන්නේ විඥාන හයක් කියන එක නෙවෙයි විඥාන සහිත කියන එක. නමුත් සය විඥානික සත්වෙක් අපි. ඇහක් පෙනෙන්නේ නැත්නම් ඇස් දෙකම පේන්නේ නැත්නම් එතකොට පහයි තියෙන්නේ. කනක් ඇහෙන්නේ නැත්නම් සමහර විට තවත් අඩු වෙන්න පුළුවන්. නමුත් ඒ ඝනකයක් තුලනේ මේ ඝනකය අතහැරෙනකොට පංචද්වාරය අක්‍රිය වුණාට මනෝද්වාරය අක්‍රිය නෑනේ. ඔබ මනෝද්වාරය කියලා කතා කරන්නේ ඔබට තේරුම් ගන්න ලෙස හීන ලෝකේ. දොරවල් පහවාගෙන නිින්දට යනවා. බාහිර කරපු යහපත් හෝ අයහපත් ක්‍රියාකලාපයන් අඩුවක් නැතුව ඒක විඳින්න පුළුවන්. හොඳයි ඒ ලෝකයේ දකින්න ඔබට බාහිර ලෝකේ ඉරු හෝ සඳ හෝ මොනවා හරි ඕනේද? ඔබ රාත්‍රියේ නිදානිනේ නමුත් ඔබට පේන ලෝකේ දවල් වෙන්න පුළුවන්. ඒ දවල් පෙන්වන්න මේ බාහිර ලෝකේ ඉර හඳ ඕනේද? ඉර ඕනේද? ඔබ සීන ලෝකයේ දකින්නේ මව්පියන්. මේ බාහිර මව්පියන් ඕනේද ඔබට? දැන් මේ ලෝකේ පහළ වෙන්න මොනවා හරි ඕනද ඊට පස්සේ? කයක් තියෙන නිසා කය ඇතුලේ හිතලි පහළ වුණාට මේ උපාදානයේ උතුරු කය අතහැරෙනකොට අර ලෝකේ අහිමි වෙන්නේ නැහැ. මේ ආධ්‍යාත්මික ආයතන හයක් තියෙන නිසා ඒකේ ලෝකයක් තියෙන නිසා තමයි කෙනෙකුට පරලෝ යාමක් තියෙන්නේ සහ මෞකුසක ඝනකයක් හැදෙන්නේ. මෞකුසකට ප්‍රතිසන්දි ගත්තොත් පටවියාපෝතෝ ඒක රාශි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මාස 2කමාරේ සිට මාස 24 දක්වා සුනක පැටියාගේ සිට ඇත්පැටවා දක්වා මම ඔය කියන්නේ. නමුත් ඝනකයක් හමු නොනහම කියනවා ප්‍රේතයා භූතයා දෙවියෝ බ්‍රහ්මයෝ වර්පිනට පන්නනවා. ඒත් පංච උපාදානස්කන්ධේ. හතරක් තියෙන්න බෑනේ නේ. ඒගොල්ලොන්ට මේක අවබෝධ කරන්න බෑ. අන්නේ විදිහට එහෙනම් කය නෙමෙයි පංච උපාදානස්කන්ධය කියන්නේ. ඇසෙන් පහළ වෙන රූප නැමැති අරමුණ සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් විඳින්න තුන් ආකාරයකින් එකකට ඒ විඳපු එක සංඥාවෙන් හඳුනන්න සැපට අනුව නම් ඇලෙන්න දුකට අනුව නම් ගැටෙන්න ඒක තමයි චේතනා සංස්කරණය කියන්නේ. වැඩ ගොඩක් කරනවා ඇතුලේ. දැන් මේ කෙරිච්ච වැඩවල විවිධත්වයක් තියෙනවා. ඇසේ රූපේදී වෙනයි, කනේ ශබ්දයේදී වෙනයි, ඒ වගේම සංඛාරයේදී ඇහි වෙනයි, කනේ වෙනයි. ඒ වෙනස්කම් ටික තමයි වාර්තාකරණය විඥාණයෙන් කරන්නේ. දැන් මේක සිදු වෙන්නේ මෞකුසෙන් බිහි ජීවිතාසානය දක්වා එක වතාවක් නෙවෙයි. වේගයෙන් ක්ෂණයක් පාසාම. අන්න. එතකොට ඒකට කියන්නේ ස්කන්ධ ඉපදීම මැරීම. මෞකසෙන් ඉපදීම මැරීම සත්‍යයේ සම්මතයේ ස්කන්ධ ඉපදීම මැරීම ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන්. එතන අපි කයක් පරිහරණය කරන්නේ ස්කන්ධ පහ උදව් කරගෙන. ඝන කයක් තියන අය. ඝන කයක් නැති අයට දෙවියන්ට පින පරිහරණය කළ හැකි ඝන කයක් නැතුව. බ්‍රහ්මයින්ද ධානසෝය පරිහරණය කළ හැකි ඝන කයක් නැතුව උපාදානිය තියෙන නිසා. දෙවියන් සම්බන්ධයෙන් පාදන සංකල්පයක් අපිට කලවම් වෙච්ච එකක් තියෙනවා. බුදු සමයේ තවත් ආගම් වලයි මිනිස්සු හදාගත්ත සේරම දේව සංකල්පය ඔක්කොම බුදුදහම දෙවියෝ කියලා හිතන් ඉන්නවා. එහෙනම් අපිට දෙවියන් රූපත් තියෙනවා, දෙවියන්ට බයයි, දෙවියන්ට කෑම බීමත් එහෙමත් දෙනවා අපි. ආහාර එහෙම ගිහින් දෙනවනේ. පළතුරු වට්ටි එහෙම තියන්නේ. සරුවත් මහරහතන් වහන්සේ දෙවියන් ගැන කියලා තියෙන කතාව හොයාගන්න. පටිසම්භිදා මග්ගප්පකරණේ. කොහොමද වදාarලා තිබෙන්නේ? සත්වයින්ද්‍ර ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේව දුක් දුම්නස් තියෙනවා කියලා තියෙනවානේ. ජාති අපිට ඉපදුනහම එහෙනම් කායක් තියෙන නිසා ජරාව ව්‍යාධිය ලෙඩවීම තියෙනවා. මරණයක් තියෙනවා. දෙවියන් ගැන කියන්නේ උපදීම තියෙනවා මරණය තියෙනවා ජරා ව්‍යාධි නෑ කියලා. ජරා කියන්නේ දිරීම, ව්‍යාධි කියන්නේ ලෙඩවීම. ඒවා තියෙන්නේ කයකට නේද? බුදු සමයේ දෙවියන්ට කයක් නැති එක නේද අර පෙන්නන්නේ ජරා ව්‍යාධි නෑ කියලා. ඔබපාතික. එතකොට එතන ස්කන්ධ හතරයිද තියෙන්නේ නැහැ, එතන රූප තියෙනවා. අන්න පටවියාපු විදිය නෙවෙයි. නිසා දේව සංකල්පයක් නිවැරදි කරගන්න වෙයි. වෙනත් ආගම් වලින් දාපු ඔක්කොම ටික ඔලුවට දාගෙන බුදු සමයේ දෙවියෝ කියලා හැම හිතන්නේ නැතුව බුදු සමයේ දෙවියෝ කවුද? මිනිසුන් වශයෙන් ජීවත් වෙලා අල්ප වශයෙන් හෝ මධ්‍යම වශයෙන් හෝ ඉහළ වශයෙන් පින් කරලා සිල් රැකලා ඒකේ විපාකයේ විඳින ඕපපාතික ප්‍රතිසන්දිය. සතුටුයි. ඉන්නකල් මංගල උත්සවයක් දකිනකොට හීනෙන් ඒකම පේනවා වගේ ඔහුට බලන්න පුළුවන්. එන ඉවර වෙන කල්ම.
නමුත් ඊටහාට යමක් කරන්න පුළුවන් කියලා හිතන්නේ නැහැ. මොකද මනෝද්වාරිකයි. මොන සංකල්ප ත්‍රිපිටකයේ විස්තර කරමින් උපමා රූපක වශයෙන් පැහැදිලි කරන්න උපසරි කළත් ඒවා පැහැදිලි කිරීම. සිත පිටමද විග්‍රහය පැහැදිලි කරන්න. එහෙනම් ඔබට දැන් මොකද්ද තේරුම් ගන්න ඕන? මේ පුඤ්ජය මොහතකින් හටගෙන නැසෙනවා. ඊළඟ ස්කන්ධ පුංචකයට මේ පුඤ්ජයෙන් මොකුත් යන්නේ නැහැ. මේ ඔබට දැන් මාව දර්ශනය වෙන විදුලිය බලන්න. නොනැසෙන විදුලියක් දිගටම පේනවා. හොඳයි මෙතන බැරි වෙලාවත් කැඩුණු මේ විදුලිය සැපෙවම අඩාල වුණොත් මේ විදුලි බල්බ නිවි යනවානේ. එහෙනම් අර නැවත නැවතත් විදුලිය සැපෙන නිසා නැවත දැල් වෙන බැවින් අඛණ්ඩ විදුලියක් වෙනුනාට විදුලිය සැපීමට යන මොහොතක් පාසා නිවෙන්න තියෙන කඩ වැඩි නේද? ඕනෑම මොහොතක අපිට නිවන්න පුළුවන් විදුලිය සැපීම අඩාල කිරීමෙන්. ඕනෑම මොහොතක ස්කන්ධ පහ නැසෙනවා. නමුත් නැසෙන එක සහ උපදින එක අතර අතරක් නැති බැවින් අපට ජීවත් වෙන පුද්ගලයෙක් පේනවා. මේක තේරුම් ගන්න ඕන. මේක තේරුම් ගත්තේ නැතිව අපට මව්පියන් හඳුනාගෙන මව්පියන්ට සත්කාර සම්මාන දක්වාගෙන දරුවන් හදා වඩාගෙන සමාජයේ සේවා ඉටු කරන ආගමක් අදහාගෙන හොඳ පුද්ගලයෙක් වශයෙන් ජීවත් වෙන්න හැකියි. ඒක තමයි දසස්තක සම්මාදිට්ඨිය හික්මීම කියලා කියන්නේ. පෞද්ගල විපාක විශ්වාසය කියලා අපේ සූත්‍රවල පෙන්නන්නේ. නමුත් ඒක ස්කන්ධ පංචකයේ හික්මීම නෙවෙයි. ඒක ශික්ෂාපද සම්වරය. ඒකේ සමහර විට දුක් ගෙනත් දෙන්නා වූ පාපයන්ගෙන් අවම වීමක් වෙන්න පුළුවන්, බැහැර වීමක් වෙන්නේ නැහැ 100%ක්. ඒ තුලත් අර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම තණ්හා තියෙනවා. පෞකාරයටත් තියෙනවා, පින්කාරයටත් තියෙනවා. ඒ නිසා අර හදාගත්ත ලෝකෙකින් ජීවිතය අතහැරලා යනකොට ආපහු භවගාමී වෙන්න, මෞකසක උපදින්න, දිව්‍යයන් අතර උපදින්න, ඒ පින් ඉවර කරලා ආපහු මෙහෙන්න තියෙන මාර්ගය වැසී නැහැ. ඒක අප පිළිබඳව ගැඹුරු විවරණයක් අපි කරගන්න ඕන. එතකොට තමයි අපට මේ ලබාගත් ජීවිතය තුළ මේ ඉටු කරගන්නා වූ සමාජයේ ඕනෑම ආගමකට පොදු අය වශයෙන් ඉටු කරගන්නා වූ කැමැත්ත ඕනෑකම් ටිකට එහා ගිය තව දෙයක් බුදු සමය තුළ අපට ඉටු කරගන්න තියෙනවා කියලා පෙන්වන්නේ. මොකද්ද? මම නම් දකින්නේ මෙහෙමයි ඒක. අපි ඉගෙන ගන්න ඕන අපි තුළ උපාදානය වෙන හැටි. ජාති මරණ ගෙනත් දෙන්නේ උපාදානෙන් කියලා. උපාදානය බියක් වශයෙන් දකින්න කියලා තියෙනවා. උපාදානෙන් මිදෙන්න පුළුවන් නම් ජාති මරණ නැහැ කියලා තියෙනවා. අන්න එහෙනම් අපිට උපාදානය වෙන හැටි සහ උපාදානෙන් මිදෙන හැටි මනුස්ස ජීවිතයක් තුළ ඉගෙන ගන්න ඕන. ඒක අපි සාමාන්‍යයෙන් ගත කරන පංචශීලයේ තුළ, සාමාන්‍යයෙන් අහන ධර්ම දේශනාවක් තුළ, සාමාන්‍යයෙන් කරන්නා වූ වෙසක් පොසොන් ආදී පින්කම් තුළ ඒක සිදු වෙන්නේ නැහැ. ඒක පුණ්‍ය මාර්ගයට පවණක් සීමා වෙනවා. පුණ්‍ය මාර්ගය කියන එකේ තේරුම කර්ම මාර්ගයේ හොඳ එක. මම වචනයක් එකතු කරලා විග්‍රහ කරන්න වෙනවා. පාපයට කර්ම කියනවා, එතකොට පාප කර්ම. පිනට කර්ම කියනවා, පුණ්‍ය කර්ම. ධාන වලට කර්ම කියනවා, එතකොට ධාන කර්ම. මේ කර්ම කියන පදේ පාපෙත් උපාදානයේ තියෙනවා, පිනෙත් උපාදානයේ තියෙනවා, ධානෙත් උපාදානයේ තියෙනවා. ඒක විස්තර කරනු ලබන්නේ අපුඤ්ඤාභි සංකාර, පුඤ්ඤාභි සංකාර, ආනිජ්ජාභි සංකාර කියනා වූ වචන තුනෙන් බව ඔබ මගේ ධර්ම දේශනාව සවන් දීලා තිබෙනවා නම්, නැත්නම් ඒව ඔබට දක්වන දේශකින් වහන්සේ කෙනෙකුට සවන් දීලා තිබෙනවා නම් අහලා ඇති. අර අභිපදයක් දාලා තියන්නේ ඇයි? අනේ අභිපදේ පාවිච්චි කරන්න මේ අනාගත පැවැත්මට අවශ්‍ය හේතුවක් අපි ඉතුරු කරනවා කියන එක පෙන්වන්නේ. ඒක තමයි මේ වජිරා භික්ෂුණිය පෙන්වන්නේ. දුකම හටගනී, දුකම පවතී. දුකම හටගනී, දුකම නිරුද්ධ වේ. ඒකත් අන්න වෙන්න ඕන කාරණා. වජිරා භික්ෂුණිය කරගනිමින් හිටියෝ කරගෙන තිබුණේ අපිට වෙන්න ඕන කාරණාව ඒකෙන් පවතින්නේ. දුකම හටගනී කියන්නේ මොකක්ද එතකොට? පංච උපාදානස්කන්ධෙම හටගනී, පංච උපාදානස්කන්ධෙම පවතී. දුකම හටගනී, පංච උපාදානස්කන්ධෙම පවතී. දුකම නිරුද්ධ වේ, උපාදානස්කන්ධය නිරුද්ධ වේ. එහෙනම් උපාදාන නිරෝධ වෙන්න ඕන. උපාදාන කියන පදේ පැහැදිලි කරගන්නට ජීවිතය තුළ බෑ. සිතවිල්ලක් තුළ, අරමුණක් තුළ විස්තර කරගන්න වෙනවා. අනේ එතකොට අපිට මේ කරුණේ
අපිව මේ සසරට ඇලීම නැත්නම් සසරේ පැවැත්ම සඳහා අපිව පොළඹවාගෙන තියෙනවා. කවුද? කෙනෙක් නන් නෙවෙයි. සංකේතවත් වශයෙන් ගත් කල මායя කියලා කියනවා. එහෙම නැත්නම් අප විසින් මේ ලෝකේ ජීවත් වෙන්න ගිහින් අපට සැහැල්ලුවෙන් ජීවත් වෙන්න දීලා තිබෙනා වූ පංචද්වාරික අරමුණු සැහැල්ලුවෙන් ගන්න නැතුව ඒවත් එක්ක අපි සීමාව ඉක්මවා යන රතුවිර පනින බැඳීමක් ඇලීමක් ගැටීමක් ඇති කරගන්න යාම තුළ තමයි අපට සංයෝජනය සිදු වෙන්නේ. සංයෝජනය පවතුල විතරක් නෙවෙයි තියෙන්නේ. පිනතුලක් තියෙනවා. පවතුල සහ පිනතුල තියෙන සංයෝජනයට කියනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සිරබ්බත පරාමාස කාමරාග පටිග කියලා. ධානතුල තියෙන සංයෝජනයට කියනවා රූප රාග අරූප රාග මානුද්දච්ච අවිද්‍යාව කියලා. ඒවා ධානතුල තියෙන්නේ මතක තියාගන්න. අපිට ඒ සංයෝජන හැදෙනවා නම් ධානය ඉපදුනොත් හැදෙනවා කරනවම නැත්නම් හැදෙන්නේ නැහැ. අපි එහෙම කල්පනා කරන්නේ නැහැ වුණාට. මන්දයත් පාසල් අධ්‍යාපනයේ දහම් පාසල් අධ්‍යාපනය තුළ පාටි පාඨයක් හදාරනකොට නැත්නම් උගන්වපු පෙළක් හදාරනකොට සංයෝජන 10ම ලියලා උඩ පහයි යට පහයි කියලා ලියලා මුල් පහ අනාගාමී වෙනකොට කැඩෙනවා ඊතුරු පහ රහත් වෙනකොට කැඩෙනවා කියලා තමයි ඉගෙනගෙන මේ පරම පිරිතුරු සත්‍ය කියලා අපි හිතන් ඉන්නවා. හරි ඉස්කෝලේකින් ඉගෙන ගත්ත කටපාඩම් කරගත්ත වචනේ. කවදාවත් ඔබට ඔක තේරෙන්නේ නැහැ ප්‍රායෝගිකව ගියේ නැත්නම්. අනේක තමයි ඒවා පිළිබඳ හොයන අය අවශ්‍යයි කියලා කියන්නේ. අනුගමනය කරන අය අවශ්‍යයි කියලා කියන්නේ. සිතන අවශ්‍යයි කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ සංයෝජන 10ම කඩලා සසර දුකින් අත මිදෙන්න ඕන කියන මතේ තියෙනවා නම් සමාජයේ එහෙනම් ගෞතම සසන තුල කවදාවත් වෙන්නේ නැහැ. අනාගත බුදුවරයා එනකම්ම ඉන්න වෙනවා. ඇයි මම එහෙම කියන්නේ? ඔබ ජීවත් වෙන්නේ ගමේ රටේ නම් ඔබට මුල් සංයෝජන පහව අතරක්ව අඩු වැඩි වශයෙන් තියෙන්න පුළුවන්. හොඳයි ඔබට රූප රාග උපදින්නේ කොහොමද? අරූප රාග උපදින්නේ කොහොමද? කැලේට ගිහින් මේ කෙලෙස් යටපත් කරලා රූපී ධානය උපදවා ගත්තොත් ඒකට ඇලුනොත් තමයි රූප රාග. අරූපී ධානය උපදවා ගත්තොත් ඇලුනොත් තමයි අරූප රාග. ගෙදර ඉඳන් උපදවා ගන්න බෑ ඒවා. ඒක තේරුම් ගන්න ඕන කාරණාවක්. ඒ නිසා මේ බුදු සමයේ කරුණ පැහැදිලි කිරීම තුළ ප්‍රායෝගික ප්‍රතිපදාව සඳහා තේරුම් ගත යුතු ටිකක් වෙනස් දෙයක් තියෙනවා. දැන් එහෙනම් ඇහැට කනට රූපයක් පේන එක හරි ජීවිතයක් ලැබීමේ හරි නෙවෙයි දුක කියන්නේ. ඇස තුළ කන තුළ නාසය තුළ අරුණ රස විඳීමේදී උපාදානය නම් වූ වැරැද්ද සිද්ධ වෙනවා. මේක මගේ ධර්මදේශනාවල පටිච්චසමුප්පාද න්‍යාය ඔස්සේ නැත්නම් සංයුත්තිනිකාය සූත්‍ර ඔස්සේ වචන පෙළකින් මම ලස්සනට පෙන්නනවා. ඒ වගේ දේශනාවක් සවන් දෙන්න. මම අද මේක මෙතන පාවිච්චි කරන්න ගන්න කල්පනා කරන්නේ නැහැ. එහෙනම් ඒකෙන් පෙන්වන්නේ අරමුණු රසය විඳින්න ගිහින් සීමාව ඉක්මවා යාම තුළ ඇලීම හෝ ගැටීම කාරණේදී ඇලීම මුලාව ගැටීම මුලාව කියන දෙකට අපි ඇති වෙනවා. ඇලීම මුලාව ලෝභ මෝහ, ගැටීම මුලාව දේශ මෝහ. ඒක අමතර වැඩක්. මේ සතුට විඳින්න එහෙම නැත්නම් සැප දුක් උපේක්ෂා වේදනාව විඳින්න ඇලීම මුලාව ගැටීම මුලාව ඕන නැහැ. ඒක අපි කරගත්ත අමතර වැඩක්. අන්න එතනදී ඇලීම මුලාවේදී ඒ කරන වැඩේට කියනවා මඤ්ඤමානය කියලා. මමත්වෙන් ගැනීම. යම් අරමුණක් සැප දුකද පින්ද පවුද මමත්වෙන් ගත්තොත් සැප දුකද පින්ද පවුද ධානද මමත්වෙන් ගත්තොත් මමත්වෙන් ගත්තාම මායයට වැඳෙන්නේ පව් විතරක් නෙවෙයි. පව් මමත්වෙන් ගත්තත් මායයට වැඳෙනවා, පින් මමත්වෙන් ගත්තත් මායයට වැඳෙනවා, ධාන මමත්වෙන් ගත්තත් මායයට වැඳෙනවා. අන්න වජිරා භික්ෂුණිය පැහැදිලි කරන මේ දුකම හටගනී. පංච උපාදානස්කන්ධේ දුක අපායෙත් තියෙනවා, පංච උපාදානස්කන්ධ වෙනස නතරක් තියෙනවා, පංච උපාදානස්කන්ධ දුකින් නිදුන් නැතිකම බබලවත් තියෙනවා. රූපාවචර අරූපාවචර. එහෙමයි. ඒක තේරුම් කරලා දෙන්න එහෙ කෙනෙක් නැහැ. එහෙකින් කරගන්නත් බෑ. අන්න එහෙනම් බුදු සමය තුළ ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිදීම කියලා කියන්නේ. බුදු සමය තුළ
අනුගමනීය ප්‍රතිපදාව කියලා කියන්නේ. අනන්ත සංසාරේ උපාදානයන් තුළ භවෙන් භවයට ගෙනාව මේ උපාදානයේ නැමැති වරද තේරුම් අරගෙන ඒක අපිට කඩන්න පුළුවන්. උපාදානයේ වීම වෙනකොට උපාදානයෙන් මිදෙන්න පුළුවන්. ඒ උපාදානය වෙනවා කියන එක ඉස්සර වෙච්ච දෙයක් වශයෙන් හදන්න මහන්සි වෙන්න එපා. ඉස්සර වෙලා තියෙනවා. නමුත් ඒවා දැන් එනවා. තථාගතයන් වහන්සේ මේ සදා අවස්ථාව ලබා දීලා තිබෙන්නේ හෙට නෙවෙයි, ඊයේත් නෙවෙයි. අද සහ දැන්. දැන් සහ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන්. මෙන්න මේ මොහොතේ උපදින අරමුණ තුල පවතිනා වූ වෙනත් වර්ගයක හරඹයක් කියලා කියන්න පුළුවන්. වෙනත් වර්ගයේ වෙනත් අනිත් අය දන්නේ නැති ක්‍රියාමාර්ගයක් කියලා කියන්න පුළුවන්. මෙන්න මේ ක්‍රියාමාර්ගය වැරදි ආකාරයට සිදුවෙන ආකාරය ඔබේ සිත තුළ ඔබ ධර්ම ශ්‍රවණය කරලා තේරුම් ගන්න. ඒකට කියන නම පමාද විහාරී. ඒ පවතල විය හැකි, ඒ පින තුළ විය හැකි, අවක ධානය තිබෙනවා නම් ඒත් විය හැකි. මෙන්න මේ වරද තුළ අපි සසර ඇවිදින්න ඉන්නවා. දැන් ඔබට තථාගත සද්ධර්මයේ වැටහෙන පුද්ගලයෙකුට එසේ පුරුෂ කිහිපයදී ભેදෙන්තරව පමාද විහාරී මොහතම අපමාද විහාරී බවට පත් කරගත හැකියි. අන්න ඒක තමයි අර දුකම හටගනී පමාද විහාරී, දුකම නිරුද්ධ වේ අපමාද විහාරී. විහාරී කියන්නේ වාසය කරන කෙනෙක්. එක වතාවක් නෙවෙයි. සෝවාන් සිට රහත් දක්වාම අපමාද විහාරී. සෝවාන් වලට මෙහා පැත්තේ පමාද විහාරී. එහෙමයි මට ඒක කියන්න තියෙන්නේ. ඒ නිසා මේ බුදු සමයෙන් පෙන්වන භාවනාව තුළ වෙන්න ඕන මොකද්ද? කෙලස් ඈත් වී යටපත් වී සමාධියක් වැඩි ලෝකෙන් මගහැරෙන්න පුළුවන් හැකියාවක් කරදෙන වෙන එක නෙමෙයි. බුදු සමයෙන් පෙන්වන භාවනාව තුළ වෙන්න ඕන මොකද්ද? මඤ්ඤමාන නොවි අවසන් වීම. මඤ්ඤමානෝකෝ මමත්වෙන් ගන්නේ නම් මායයට බැඳී. නොගන්නේ නම් ගන්න මොහොතම නේද නොගන්න ඕන. අන්න එහෙම මේක වර්තමාන මොහොත තුල කරන ක්‍රියාකලාපයන් තුල කරන්නා වූ අමුතු වැඩක්. ඒ නිසා ඒකට බුදුන් වහන්සේ මාර පරාජය කියන නමක් යොදලා තිබෙනවා. සිහියෙන් කටයුතු කිරීම කියන නමක් යොදලා තිබෙනවා. අප්‍රමාද විහාරය වීම කියලා නමක් යොදලා තිබෙනවා. තවත් වචන පාවිච්චි කරලා තියෙනවා. ප්‍රායෝගිකව ඔබේ ජීවිතයට මේ එකතු කරගෙන ජීවත් වෙන්නේ කොහොමද? ඒ සඳහා වෙනම වෙලාවක් ඕන කියලා කියන්නේ නැහැ. වෙනම ඇඳුමක් අඳින්න ඕන කියලා කියන්නේ නැහැ. ඔබේ ජීවිතයේ දිනදා ගත කරන තැනදීම මේ සසර හදන එක වෙනුවට සසර නවත්තන්නේ කොහොමද? ගමනක් යන හැටි කල්පනා කරන්න. හිතගෙන හිටියට ගමනක් යන්නේ නැහැ. හැම මොහොතේම පාදයක් ඉදිරියට තබන්න වෙනවා. පාද දෙකම ඉදිරියට තබන්න එකයි තබන්නේ. නමුත් ඊළඟ පාදයේ තැබීම තුළ මේ ලංකාව වටේම මේ පාදයට ඉදිරියට තැබීමෙන් ගිහින් එන්න පුළුවන්. අන්න ඒ වගේ පව් හේතු ඉදිරියට තැබීමෙන්, පින් හේතු ඉදිරියට තැබීමෙන්, ධාන හේතු ඉදිරියට තැබීමෙන් සසරේ ඇවිදින්න පුළුවන්. මේ මොහොත මෙතෙක් කල් පවත්වාගෙන ආව ඉදිරියට පැවැත්ීමේ පුරුද්ද වෙනුවට ඉදිරියට නොතබා අවසන් කරන පුරුද්ද දියුණු කරගන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. ත්‍රිපිටක සූත්‍ර දේශනා 100 ගණනක විවිධ මාර්ග වලින් මෙන්න මේ වර්තමාන මොහොත අනාගත භවයක් නොහදා අවසන් කරන ආකාරය පිළිබඳව සූත්‍ර පැහැදිලි කරපු කරුණු විශාල ප්‍රමාණයක් තිබෙනවා. මම 1975 පොත් කියවන්න පටන් ගන්නේ. 2000 වෙනකොට මට යම් යම් දේවල් තේරෙනවා. 2000 2005 දක්වාත් මම මේ අවසන් කොටස තේරෙන්නේ නැතුව අවශේෂ නිරෝධය සහ නිර්වශේෂ නිරෝධය නම් වූ වචන දෙක අපි තුල සිදුවෙන ආකාරය තේරෙන්නේ නැතුව එතකල්ම හොයනවා. අන්න ඊට පස්සේ තමයි බුදුවරු ලෝකෙට දේශනා කරලා තිබෙන්නේ නිර්වශේෂ නිරෝධය නම් වූ ප්‍රතිපදාවක් ප්‍රඥාවන්තයින් සඳහා. මිනිසුන් බුදුන් වහන්සේට වැන්දත් නැතත් විශ්වාස කළත් නැතත් වෙනත් ආගමක හිටියත් ඒ ඕනෑම එකක් තුළ මේ අවශේෂ නිරෝධය නම් වූ වරද තුළ සසර බන්ධනයකට අහු වෙනවා. මේ බන්ධනේ කඩා දාන්න ඔබ වෙනින් ඔබේ මවට පියාට බෑ. ගුරුවරුන්ට බෑ. ඔබටම පුළුවන් වෙන්න වෙනවා. මෙන්න මේ தත්ත්වයේ තේරුම් ගන්නට අවශ්‍ය නුවණ සවන් දීම තුළ ලබා ගන්න වෙනවා.
මිනිස්කමේ උපරිම ප්‍රයෝජන ලබන්න ඕන නම් බුදු පියාණන් වහන්සේට උපරිම ගෞරව දක්වන්න ඕන. මලක් පහනක් පූජා කිරීමට වඩා උපරිම ගෞරවයක් මම කියන්නේ. දානේ පාත්‍රයක් පූජා කිරීමත් ගෞරවයක්, මලක් පහනක් පූජා කිරීමත් ගෞරවයක්. නමුත් ඒවට ආමිෂ පූජාවෙන් පිළිමන කියලා කියන්නේ. අර ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිළිමෙන් ගෞරවය කරන්න පුළුවන් නම් බුදුන් වහන්සේ බලාපොරොත්තු වුණ ගෞරවය ඒකයි. වජිරා වික්ෂුණිය මේ කරුණු පැහැදිලි කරමින් දුකම හටගනී. උපාදානය කරගැනීමෙන් දුකම නිරුද්ධ වෙනකොට දුක නැති වුණා. හැමෝම එතෙක්කල් දෘෂ්ටිය තුළ සත්‍ය සම්මුතිය පැවැත්මක් තිබුණා. මුලා උදුරු වෙනකොට පැවැත්ම නතර වුණාට ඒක හිස්තැනකුත් නෙවෙයි. ඔබට මේක හමු වුණාම තේරෙවි එහෙම එකක් තියෙනවායි කියලා. ඔය අචාන්චා හිමියන්ගේ පොතක් ලංකාවේ තියෙනවා 2005 10න් පස්සේ. ඒකේ මාතෘකාව තමයි සිත තුළ ඇති නිර්වාණය. මේ බුදු සමයෙන් පෙන්න නිර්වාණය කියන එක සිත තුළ තියෙනවා. නමුත් ඔබේ අවධානය යොමු කොට ප්‍රඥාව දියුණු කර ගැනීම තුළ ඔබට පවා තැහැර පිනට පැමිණීමෙන් පින අතහරින්න ඕනේ නැහැ. හොඳ දේවල් අතහරින්න ඕනේ නැහැ. ප්‍රඥාව දියුණු කර ගැනීම තුළින් අර ලෞකික මව්පියන් වශයෙන් ගත කරන යහපත් ජීවිතයේ ඉක්මවා යමින් මේ කියන්නා වූ මේ මඟ විවර කර ගන්නටත් බොහෝ දෙනාට පුළුවන් වෙනවා. ඔබත් එබඳු කෙනෙක් බවට පත් වෙන්න අදිස්ථාන කර ගන්නා ලෙස මතක් කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. අද මේ ධර්මානුශාසනාවේ සදහවර අනුග්‍රහක දායකත්වය වස්කඩුව පනාපිටිය රත්නවිලා ලිපිනයේහි පදිංචි රසිකා ප්‍රියංගනී මහත්මිය ආයෂා ප්‍රියන්ති නිරෝෂන් ප්‍රසාද් අසංක දේශප්‍රිය දයන්ත ඉන්ද්‍රලාල් නුවන් අලගියවන්න බෑනාවරුන් ගායත්‍රී නදීෂා සහ ඉමල්කා යන අයගේ ප්‍රධානත්වයෙන් නැත්නම් සහබර දායකත්වයෙන් පයාගල හල්කඳවල අන්දියේ පදිංචිව සිට මේට වසර 3කට පෙර අභාවයට පත්වන්ට යෙදුනා වූ ජයවතී ඉද්දගොඩ ආදරණීය මෑණියන්ටත් වසර 14කට පෙර පරලොස්සේ පත්වන්ට යෙදුනා වූ ආදරණීය පියාණන් වන පියදාස ලියනගේ පියාණන් සහ ආදරණීය සුදුආච්චි වන සෙමිනෝනා උපාසක මාතාව ඇතුළු පවුලේ නමින් මියගියා වූ සියලු ඥාතීන් ගෞරවයෙන් සිහිපත් කොට අවශ්‍යයට පින් අනුමෝදන් කිරීම සඳහා සජීවත්ව සිටින්නා වූ ඥානවතී ලියනගේ මහත්මියට පියසේන අලගියවන්න මහතා ඇතුළු සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුව සහ චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම සඳහා ඉමාජී රවිෂා කවිෂා බෝනුක ලෝමික නෙතුලි චිතුලහා සෙතුලි යන දූ දරුවන්ට සෙත් සාන්තිය ප්‍රාර්ථනා කිරීම සඳහා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වී සමාජයට අවශ්‍ය විශිෂ්ට පුරවැසියන් බවට පත්වීමට ලැබේවා කියන ප්‍රාර්ථනා කිරීම සඳහා පවතින කොරෝනා වසංගතයට අවසානයේ නිමාව තිත තැබේවා යයි ප්‍රාර්ථනා කිරීම සඳහා අවස්ථාව ලබාගෙන තිබෙනවා. ධර්මදේශනා කරවාගෙන මූල්‍ය ඉදම් දරා ධර්මදේශනාවක් වාසය කරනවා ගැනීම තුළ ධර්මස්වණෙන් ජනිත කරගත්තා වූ ආනිසංසයන් මත පිහිටා ඔබ සඳහන් කළා වූ පරලොස්සේවත් මව්පියෝල ඇතුළු කොට ඇති පරලොස්සේපත් ඥාති වර්ගයා ගෞරවයෙන් සිහිපත් කරන්න පින් කැමති කෙනෙක් නැත්නම් පින් අනුමෝදන් කරන ජීවිතය සුවපත් කරගනිත්වා මතු භවයකදී මිනිසත් බව ලබා ත්‍රිලක්ෂණී ගැඹුරට අහගෙන කල්යාණ මිත්‍ර සේවනයේ ලැබ ධම්මග විවර කර ගැනීමෙන් නිවන සැනසෙන මංපෙත් විවර කරන්නට ඔවුන්ට හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරන්න. ඔබේ ධර්මරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකී සුබ අනාගතයක් ලැබී යහපත් පුරවැසියන් බවට පත් වේවා. අනුග්‍රහක බවතුන් වශයෙන් කටයුතු කළා ඔබටත් මෙම ආනිසංස සාවබෝධය මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනයේ පිණිස හේතු වේවා. යන්නේන ගමන් විමන්ද රැකියා ආදී කටයුතු යහපත් අනාගත බලාපොරොත්තු සාර්ථක වේවා. රෝග පීඩාවම වේවා දුරු වේවා. අලුතින් රෝග පීඩාවකටපත් නොවේවා. කල්යාණ මිත්‍ර සේවනයේ ගැඹුර වැටහි ත්‍රිලක්ෂණයේ ගැඹුරට අහ ගැනීම තුළින් ඔබටත් නිවන සැනසෙන මංපෙත් විවර කරගන්න ලැබේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු